තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පක්ඛෝදනෝ දුද්ද කීරෝ හමස්මින් අනුතීරේ මහියා සමාන වාසු චන්තා කුටි ආහිතෝ ගිනි අතචේ පත්තයසි පවස්ස දේවති. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්තුනි, අද මේ උතුම් වූ නවම් පුර පසළොස්වක පොහොය දවසේ පින්වත් වෙන දෙනාම උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා අද දවස තමාගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් හැටියට සලකාගෙන මේ වෙනුවෙන් කාලය කැප කරලා දැන් බලාපොරොත්තු වන්නේ සමාදන් වුණ උපෝසත අෂ්ටාංග සීලයට අනුග්‍රහය පිණිස ධර්මාවබෝධය පුළුල් කර ගන්නට ධර්ම දේශනාවකට අහුම්කම් දෙන්නටයි ධර්ම ශ්‍රවණයටයි මේ හැම දිනාගේම සූදානම බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, ලෞතර බුදු පියාණන් වහන්සේ අපට ඉගැන්වුවා ධර්මයෙන් පෝෂණය වෙලා ධර්මය අවබෝධ කරගෙන ධර්මානුකූල ජීවිතයක් නිර්මාණය කරගන්න. ඇයි පින්නතුනි අපි ධර්මානුකූල ජීවිතයක් නිර්මාණය කරගන්නේ? ඇයි අපි එහෙම කරගන්නේ? මොකද පින්නතුනි, දැහැමි ජීවිතයක් නිර්මාණය කරගත්තම බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. දැහැමින් ජීවත් වෙන කෙනෙක් ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. කොහොමද එහෙම වෙන්නේ? පින්නතුනි, ධර්මානුකූල ජීවිතයක් අපේ හදවත තුළ අපි නිර්මාණය කරගන්නවා. අපි තුළ ධර්මයේ තියෙනවා නම් ඒ කියන්නේ අපි තුළ හොඳ නරක අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවක් තියෙනවා කියන එක, බුද්ධියක් තියෙනවා කියන එක. එහෙම වුණාම පින්නතුනි අපෙන් සමාජයට යන සිතුවිලි, ඒ වගේම වචන, ඒ වගේම ක්‍රියා, සිත, කය, වචනය කියන මේ තුන් දොරින් පිට වෙන දේවල් සමාජයට හිත කරා. අහිත පිණිස පවතින්නේ නැහැ. යහපත පිණිසමයි පවතින්නේ. එතකොට මම දැහැමි වෙනකොට, මම ධර්මානුකූල වෙනකොට සමාජයට යන්නේ යහපත. මං වටා ඉන්න අයට යන්නේ යහපත. අපිට උවදුරු වෙන්නේ කොහොමද? අපෙන් සමාජයට අයහපතක් වුණා. නේ? සමාජයේ මිනිස්සු අපි ගැන වැරදි ප්‍රතිරූපයක් හදාගත්තොත් තමයි අපි ගැන වැරදියට කතා කරන්නේ. අපිට විවිධ ප්‍රතිරෝධ විරෝධ එන්න පටන් ගන්නවා. අපි දැහැමි වෙනකොට ඔය මොකක්වත් අපිට එන්නේ නැහැ. සමාජයේ මිනිස්සු බලන්නේ නැහැ මූ මරන්න ඕනේ නේද? මූට වෛර කරන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. ඇයි? මෙයා සමාජයේත් එක්ක තියෙන බැඳියාව හරි ශක්තිමත්. එයාගේ යහපත් ගුණ වලින් එයා සමාජයත් එක්ක ගැටෙන්නේ. මිනිස්සුත් එක්ක ගැටෙන්නේ. ඒ නිසා මිනිස්සු තුලින් මෙයා පිළිබඳව වැරදි ආකල්පයක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම වුණාම අපිට උවදුරු නැහැ, ආරක්ෂා වෙන්න දෙයක් නැහැ. අපි හොඳ වෙනකොට සමාජයේ විසින් අපිව රැකෙනවා. අපව කරදරයකට පත් කරන්නේ නැහැ. ඒක තමයි කියන්නේ ධර්මානුකූලව හැසිරුණාම ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. ඒ නිසා ඔබ දැහැමි වෙන්න. ඔබ ධාර්මික වෙන්න. ඔබ හොඳට හිතන්න. හොඳ දේවල් හිතන්න. හොඳ දේවල් කතා කරන්න. බලන්න එහෙම කරන අයට සමාජයේ කොච්චර සලකනවද කියලා.
එහෙම කරන එක කවදාවත් ගහන්න යනවද? ගහන්න හිතෙන්නේ නැහැ. මෙයා මේ වගේ සිල්වත් කෙනෙක්. මෙයා මේ වගේ දැහැමින් ජීවත් වෙන කෙනෙක්. මෙයා බොහොම අහිංසක කෙනෙක්. මෙයා බොහොම නිහතමානී කෙනෙක්. මෙයා ආඩම්බර නැහැ. මෙයා කෙලෙහි ගුණ දන්න කෙනෙක්. අම්මට තාත්තට සලකන කෙනෙක් කියලා සමාජයේ තුල ඒ වගේ ප්‍රතිරූපයක් නිර්මාණය අපි කරගත්තොත් අපි කවදාවත් සමාජයෙන් අපිට වැරද්දක් එල්ල වෙන්නේ නැහැ. ඒක තමයි පින්නතුනේ දැහැමින් ආරක්ෂා වෙනවා කියලා කියන්නේ. එහෙම ධර්මානුකූලව ජීවිතයක් කොහොමද අපි නිර්මාණය කරගන්නේ? ඒකට මුලින්ම අපිට අවශ්‍ය කරන්නේ පින්නතුනේ ධර්ම ශ්‍රවණය. ධර්මාවබෝධය ඇති කරගන්න මුලින්ම අපි කරන්න ඕනේ ධර්ම ශ්‍රවණය. බණ අහන්න ඕනේ. විතර බණ අහන්න ඕනේ. නැත්නම් ධර්මාවබෝධය වෙන්න අපි ළඟ දැනුම නැහැ. නිසා මුලින්ම කරගන්න ඕනේ මොකද්ද? දැනුම එකතු කරගන්න. ධර්මයේ පිළිබඳව ඉගෙන ගන්න. බුදුහාඳුර පිළිබඳව ඉගෙන ගන්න. මහා සංඝරත්නය පිළිබඳව ඉගෙන ගන්න. මේ ඇයි අපි මෙයාලට වදින්නේ? ඇයි අපි මේ බුදුරජාණන් වහන්සේට ඇයි අපි වදින්නේ? බලන්න උන්වහන්සේගේ ධර්මස්කන්ධය 84000. අවුරුදු 45ක් තමයි උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කටයුතු කළේ. ඒ අවුරුදු 45ක වගේ කුංචි කාලයක් තුල උන්වහන්සේ 84000ක් ධර්මස්කන්ධයක් තියෙනවා කියලා කියන කොච්චර මහන්සි වෙලා ධර්ම දේශනා කරන්නද? උන්වහන්සේගේ දිනචරියාව දිහා බලනකොට පැය දෙකක් වගේ කුංචි කාලයක් තමයි උන්වහන්සේ නිින්දට යොමු කරලා තියෙන්නේ. අපේ නිින්ද කොහොමද? අපි නිදා ගන්න ගියාම පැය අඩුම පැය 8ක් විතර නිදාගන්න. නේද? 8න් 15 සමහර අය පැය 12ක් නිදා ගන්න ඇත්තිනවා. ඒතර බලන්න වැඩිපුරම අපි ජීවිතේ කරලා තියෙන නිදා ගන්න. වෙන වැඩ කරලා. හැබැයි බුදුහාමුදුරුගේ දිනචරියාව ගන්න. පැය දෙකයි පින්නතුනි ඒ තමන්ගේ ශරීරයට ඒ විවේකයේ දීලා තියෙනවා. එහෙම තමයි පින්නතුනි බුදුවරු. බුදුවරු බුදු වෙන්නේම අනිත් අයට පාර කියන්නේ. පසේ බුදුවරු එහෙම නැහැ. පසේ බුදුවරු එහෙම නැහැ. බුදුවරු එන්නේ අනිත් අයට පාර කියන. තමන්ගේ සුභ සිද්ධියක් උදෙසා නෙවෙයි බුදු වෙන්නේ. උන්වහන්සේට රහත් වෙන්න තිබ්බා ඊට එහා භව වලදී පවා උන්වහන්සේට මේ තත්ත්වයන් වලටපත් වෙන්න තිබ්බා. හැබැයි උන්වහන්සේ ලෝකයේ ලෙස බොහොම කරුණාවෙන් බැලුවා. බලනකොට දැක්කා මේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද. මටත් ඕනේ කවදා හරි මේ මිනිස්සුන්ට පාර කියන්න. ඒ නිසා තමයි උන්වහන්සේ දස පාරමිතා 3 ආකාරයකට පිළිගන්නේ. කොච්චර සංසාරේ මේ හිස දන් දෙන්නේ නැද්ද? හිස කැපිලා යන්නේ නැද්ද? අත්පා කැපිලා යන්නේ නැද්ද? මේ අත්පා දන් දෙන්නේ නැද්ද? අවයව දන් දෙන්නේ නැද්ද? හැබැයි දේශනාවේ තියෙන පිළිතුරේ මේ මහා පොළව පරදන ප්‍රමාණය තමන්ගේ මේ ශරීරයේ දන් දීලා තියෙන උන්වහන්සේ. එහෙම තමයි බුදුවරු. ඇස්සිස් මස්ලේ දන් දීලා තියෙනවා. එහෙම දන් දෙන්න අද අපිට හැකියාවක් තියෙනවා. සමහර අයට ලේ ටිකක් දී ගන්න බෑ නේද? කොහොමද මේ තමන්ගේ ශරීරයේ දන් දෙන්නේ? මේ ඒ වගේ අපරිමිත කැපවීමක් කරලා තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. උන්වහන්සේගේ ජීවිතය පිළිබඳ එහෙම කල්පනා කරලා උන්වහන්සේ ගැන ඉගෙන ගන්න ඕනේ. උන්වහන්සේ රහසින්වත් පව් කියන්නේ පව් කරන්නේ. අපි රහසින් කොච්චර දේවල් කරනවද? රහසින් නොකරන දේවල්. හැබැයි උන්වහන්සේ රහසින්වත් පව් කරන්නේ. ඒ වගේ ක්ලේශයක් ඇති කරගත්තා. උන්වහන්සේ මේ තුන් ලෝකෙම කාට හරි පූජනීය වස්තුවක් අරබය පූජා කරන්න සුදුසුයි නම් ඒ බුදුහාඳුරෝ තමයි සියලු පූජාවන්ට සුදුසු කියලා. ඕනම කෙනෙක්ගේ දෙයක් ලබන්න සුදුසුයි. දරුවන්ගේ දෙයක් ලබන්න අම්මලා තාත්තලා සුදුසුයි. හැබැයි බුදුහාඳුරෝ සුදුසු මුළු තුන් ලෝකෙම මිනිසුන්ගේ ඕනම දෙයක් ලබන්න. ඒ තරම් සුදුසුකම් සම්පූර්ණ කරපු කෙනෙක්. නිකම්ම බුදු වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ නිසා උන්වහන්සේ අවුරුදු 45 පුරාවට මේ ලෝකයට බණ කිව්වා.
උන්වහන්සේ 이르දියෙන් යන්න හැකියාවන් තිබේදී උන්වහන්සේ පා ගමනින්ම ගිහිල්ලා මිනිස්සුන්ට අතරමඟ ඉන්න මිනිස්සුන්ට බණ කිව්වා. අද වගේ දවසක තමයි ආයු සංස්කාරය අත්හරින්නේ. අහවල් දවසේ පින්නම් පානවා කියලා අද වගේ දවසක ආයු සංස්කාරය අත්හරිනවා. අවසාන මාස 3 පයින්ම ගමන් කරන්නේ. උපවත්තන සාලව මේ මල්ලවර්ධ දරුවන්ගේ උපවත්තන සාලවන උද්‍යානය. පයින්ම ගමන් කරනවා. පින්නම් පානවා. හැබැයි උන්වහන්සේට ඉර්ධියේ ගමන් කරන්න පුළුවන්. උන්වහන්සේගේ චාරිකා දෙකක් තියෙනවා තුරිත අතුරිත දන්නවනේ. උන්වහන්සේට එහෙම ඕන උඩි යන්නත් පුළුවන් ඕන බිමි යන්නත් පුළුවන්. එහෙම හැකියාවක්. හැබැයි එහෙම කියලා උන්වහන්සේ ඉර්ධිය පාවිච්චි කරේ නැහැ. මොකද මගෙන් තව ප්‍රයෝජන ගන්න අතරමඟ කවුරු හරි හිටියොත් කියලා උන්වහන්සේ පා ගමනින් වගේ අවුරුදු 80ට ඔන්න මෙන්න තියලා. කොහොම 80ක කෙනෙක් පොඩ්ඩක් හිතලා බලන්න. කොහොමද ගව් ගානක් නේ යොදුන් ගානක් පයින් යනකොට මාස 3ක් උන්වහන්සේ ඒ ගමන පිරිනොම් පානවා. ඒ වෙහෙස කරත් එක්ක තමයි උන්වහන්සේ පිරිනොම් පානවා. ඒ වගේ බුදුහාඳුරු ගැන ඉගෙන ගන්න. ඊට පස්සේ ධර්මරත්නයේ ගුණ මේක කවදාවත් නැති වෙන්නේ නැහැ. මේ ලෝකෙ දින සදාතනික ධර්ම. මේක බුදුහාඳුරන් කාලේට වළංගුයි. දැන් වළංගු නැහැ කියලා කියන්න පුළුවන්. මේක අකාලිකයි. කාලයක් නෑ. මේක සම්දිට්ඨිකයි. මෙලොවදීම විපාක දෙනවා. දැන් ඔබ දැහැමිව හැසිරුණොත් දැන්ම විපාක දෙනවා. ඒක ඔබ යහමත පිණිස බවට. ඒකයි සාන්දෘෂ්ටික ප්‍රතිඵල මේකේ තියෙනවා. දැන් දකින්න පුළුවන්. ඒ තරම් මේ ධර්මයේ විවෘතයි. මේ ධර්මයේ විවෘත වෙලා තියෙන ප්‍රඥාවන් තියෙනවා. මේක මොඩේට කොච්චර කිව්වත් මේක විහිළුවක්. මොඩීට මේක කොච්චර මේක සාකච්ඡා කරත් තේරෙන්නේ අවබෝධ වෙන්නේ. නිසා මේ අද වර්තමානයේ ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිස්සු බණ ඇහුවත් පින්නතුනේ ධර්මය අවබෝධ කරගන්නේ දහස් ගණන්. 100 ගණනින් තමයි ධර්මය අවබෝධ කරන්නේ. කෝටි ගණන් බණ ඇහුවා 100 ගණනින් තමයි බණ තේරුම් ගන්න. ධර්මයේ ඒකෙනුත් අඩු ගණනක් තමයි ධර්මානුකූලව හැසිරෙන්නේ. නිසා පින්නතුනේ අපි කොතනකද වැටෙන්නේ කියලා අපි තේරුම් ගන්න. ඇත්තටම අපි ධර්මයේ ගැන ඉගෙන ගත්තට මම ධර්මානුකූලව හැසිරෙනවද කියලා හිතන්නේ. සමහරවිට ඔබ හොඳට බණ දන්නවා. සමහරවිට අපිටත් වඩා හොඳට අවබෝධය තියෙනවා. හැබැයි හිතලා බලන්න දන්න ටික ජීවිතේට එකතු කරගන්න. එහෙනම් තමයි වටින්නේ. අන්න ඒ ජීවිත තමයි වටින්නේ. ඒතර බුදුහාමුදුරෝ දේශනා කරේ අපි බණ අහන්නට ඕනේ ඒ බණ අපේ ජීවිතේට එකතු කරගන්න. ඒකයි මේක බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. බෞද්ධ දර්ශනය කියලා කියන්නේ මේක දර්ශනයක්. මේක දකින්න ඕන දෙයක්. මේක දකින්න ඕන දෙයක්. මේක වැඳ වැඳින්න ඕන දෙයක්ද? අනුකූලපත්තු කර කර වැඳ වැඳින්න ඕන දෙයක්. මේ පොත් එහෙම මේ ත්‍රිපිටකයේ පොත් අල්මාරියේ දාලා දුම් ඇල්ලුවාට වැඩක් නැහැ. ඒ පොත එකක් හරි අරන් කවුරු හරි කියවනවා නම් තමයි ඒකේ අර්ථය තියෙන්නේ. එහෙම නැත්නම් පින්නතුනේ කොච්චර අපිට අරක තියෙනවා මේක තියෙනවා කියවට වැඩක් නැහැ. අවබෝධයයි වැඩේ. ඒකයි බෞද්ධ දර්ශනය. අනිත් ආගම් වලින් වෙනස් වෙන්නේ මේක දර්ශනයක් විදිහට. අනිත් ඔක්කොම ආගම් මේ ඉල්ලලා ගන්න. අනේ දෙන්න කියලා ඉල්ලලා ගන්න. මගේ පව් සෝදන්න. එහෙම කාටවත් පුළුවන් ද තමන්ගේ පව් සෝදන්න? එහෙම බෑ. අපේ පව් හොද ගන්න ඕන අපිමයි. දැන් ඉන්දියාවේ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් තියෙනවා පව් හේදලා යන්න සීතල ජලයේ බහැලා ඉන්න. කොච්චර මිත්‍යා දෘෂ්ටිකයිද කියලා හිතන්න. දැන් ඔබට තේරෙනවා ඒකේ නිස්සාර බවනේ. ඔබට තේරෙනවනේ. ඇත්තටම ඒකේ පව් එහෙම දුරු කරන්න පුළුවන්ද? ඒ අවබෝධය ඔබට තියෙන. ඒ අවබෝධය ආවේ කොහොමද? ඔබ ධර්මයේ දන්නේ. ඕක දැන් ධර්මයේ නොදන්න අපේ මිනිස්සුන්ට කිව්වනම් අනේ වෙන්න පුළුවන් නේ. ඒ මොකද? අපි තුල අවබෝධය නැති නිසා. ඔබට අවබෝධ වෙන විදියට තමයි ඔබ තේරුම් ගන්න. ඔබේ අවබෝධයේ මට්ටමටයි ඔබ තේරුම් ගන්න. එහෙනම් ඔබට තේරුම් ගැනීම වැඩි වෙනවා, ඔබේ අවබෝධය වැඩි වෙනවා.
එනිසා ඔබ තව තවත් බණ අහන්න ඕනේ. ඒකයි මම කිව්වේ. ධර්ම ශ්‍රවණය තමයි අංක 1. හොඳට බණ අහන්න, හොඳට පොත්පත් කියවන්න. උතර ඔබේ මෝඩකම ඔබට පේනවා. ඔබ දන්නේ පොඩ්ඩයි කියලා ඔබට තේරෙනවා. අපි චුට්ටයි දන්නේ. අපි මොනවද කරන්න කියලා අපිට තේරෙනවා. ඒ තේරෙන්නේ අවබෝධය වැඩි වෙනවා. අවබෝධය නැත්තරමට අපි දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. මම තමයි බලවන්තයා. මම තමයි ශක්තිවන්තයා. මම තමයි දන්නේ. මම තමයි උගත කියලා හිතාගෙන. අවබෝධය වැඩි වෙන්න තමයි අවබෝධය අපි මේ ඇති වෙන්න අපේ වැරදි පේනවා. චූටි හරි වැරද්දක් පේනකොට අපි ඒක හදාගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ වරද පිළිබඳව ලැජ්ජ වෙනවා. ඊට පස්සේ වරදේ බය දකිනවා. අයියෝ මේ වැරද්ද මම කොච්චර සංසාරේ කරලා ඇද්ද? මම මේක මම නොදැනුවත් මම කොච්චර කරලා ඇද්ද? ආයෙ නම් මම මේ වැරද්ද කරන්නේ නැහැ කියලා වරද පිළිබඳව ලැජ්ජ වෙනවා සහ බය වෙනවා. ඊට පස්සේ යහපතෙහි ඇලෙනවා. ඕ විදිහට තමයි පින්නතුනි අපි ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. හොඳට බණ අහන්න. හොඳට පොත්පත් කියවන්න. ඊට පස්සේ ඔබ ආලෝකමත් වෙනවා ඔබවත් දන්නේ නැහැ. ඔබ විවෘත වෙනවා. ඔබේ මනස සැහැල්ලු වෙනවා. ඔබ දැන් බරයි. එහෙමනේ ඔළුව බරයිනේ. සිතුවිලි හරි බරයි. හිතන්නත් බයයි. කතා කරන්න බයයි. නේ? කරන්න බයයි. ඒ ඔක්කොම බර වෙලා තියෙන මොකද? ඒ සැහැල්ලු වෙලා තියෙන්නේ. බයයි. අරක කරන්න බයයි. අයියෝ මොකක් වෙයිද? ඒ සැහැල්ලුව නැහැ. කිසිම තැනක ඒ සැහැල්ලුව ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැත්තේ ඒ දේ පිළිබඳව දෙගිඩියාවක් තියෙනවා. අවිශ්වාසයක් තියෙනවා. හරියට මේ දේ දැනගත්තොත් අවබෝධය පුළුල් කරගන්නවා කියලා කියන්නේ හරියට මේ දේ ගැන දැනගන්න. ආයේ ඒක දෙකක් නැහැ. ඒක දැනගන්න ඕන දේ මම දැනගත්තා. ඒ බය වෙන්න දෙයක් නැහැ. කරුක් කරා. හිතුවොත් ඒක කරන්න පුළුවන්. එහෙම ධර්ම මාර්ගයේ ප්‍රවිෂ්ඨ වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා බුදුහාඳුරෝ දේශනා කරේ පින්නතුනේ ධර්මානුකූල ජීවිතයක් නිර්මාණය කරගන්න. ඒක ඔබේ මෙලොව පරලොව දෙලොවට වැඩදායි වෙනවා. ඒ නිසා ඔබ අද මේ උතුම් වූ නවම් පුර පසළොස්වක පොහොය දවසේ ඔබ සීල සමාදන් වෙලා මේ ඔබ උත්සාහ කරන්නේ ඒ යම්තම් හරි ඒ අවබෝධය ඇති කරගන්න. මේ සීල් සමාදන් වෙලා මේ සීලය රැක ගන්න ගමන් ඔබ කල්පනා කරනවා අද මම මොන හරි ඉගෙන ගන්න ඕනේ. මොන හරි දෙයක් පිළිබඳව මම දැනගන්න ඕනේ. ඒ නිසා අපි හැමදාම හැමතිස්සෙම දෙයක් ඉගෙන ගන්න යොමු වෙච්ච හිතකින් ඉන්න ඕනේ. ඒක හොඳට අහුම්කම් දෙන්න ඕනේ. සුසුසා ලබතේ පඤ්ඤා. අහුම්කම් දීමෙන් ප්‍රඥාව වැඩෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කර ආලෝක සූත්‍රයේ. ඒක හොඳට අහන්න ඕනේ. හොඳට අහනකොට තමයි තේරෙන්නේ. වැටහෙන්නේ අවබෝධ වෙන්නේ. ඒ නිසා අද මම ධර්ම දේශනාව සඳහා තෝරාගත්තේ පින්නතුනේ සුත්ත නිපාතේ උරග වර්ගයේ දෙවෙනි සූත්‍රය දණිය සූත්‍රය. මොකද්ද? දණිය සූත්‍රය. සුත්ත නිපාතේ උරග වර්ගයේ දණිය සූත්‍රය. මම මෙහෙම කිව්වම ඔයාලට ගිහිල්ලා ඒ අවශ්‍ය පොත් පෙන්නලා බලන්න පුළුවන්. සුත්ත නිපාතේ ගත්තා. ඒකේ උරග වර්ගයේ පෙන්නුවා. ඒකේ දෙවෙනි සූත්‍රයට ගියා. දෙවෙනි සූත්‍රේ දණිය සූත්‍රය. පෙන්නලා බැලුවා ඒ තේරුම් තියෙනවා. කියවලා තේරුම් ගත්තා. දණිය සූත්‍රයේ කිව්වට මම දණිය සූත්‍ර ඔක්කොම යන්නේ නැහැ. කවදාවත් සූත්‍රයක් එහෙම මේ පැයක වගේ කාලයක් තුළ කියලා ඉවර කරන්න බෑ. ඒ තරම් මේ වගේ අර්ථයක් තියෙනවා. නිකම්ම ගාථාවක් වගේ අපිට පෙනුනට මේකේ ඊට වඩා දෙයක් තියෙනවා කියනවා. ඒ නිසා ගාථාවක් අරගෙන ඒ පිළිබඳව පුංචි හැඳින්වීමක් අවබෝධයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. මේ සූත්‍රයේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්න පින්නතුනේ දණිය ගොපල්ල ගැන. දණිය කියන්නේ ගොපල්ලේ. මෙයාගේ ප්‍රධාන ආර්ථිකය ගව සම්පත. ගවයෝ ඉන්න ඕන විදියට කිරි එළදෙනුන් ඉන්නවා. නාබර වස්සෝ ඉන්නවා. වැඩිහිටි වස්සෝ ඉන්නවා. මේ හැම සම්පතකින්ම ගව සම්පත මෙයා සම්පූර්ණ කරලා තියෙනවා. ඒ තරම් ගව සම්පත තියෙනවා. මේ දණිය ගොපල්ල.
ඒ තුලින් එයා කියන්නේ මොකද්ද? එයාගේ ආර්ථිකය එයා සම්පූර්ණ කරගෙන තියෙනවා. මේ ධනිය කියලා කියන්නේ ගිහි ජීවිතය අර්ථවත් කරගත්ත බොහොම සාර්ථක පුද්ගලයෙක්. ඒ සාර්ථකත්වයේ ඉඳගෙන එයා ඒකෙන් උද්දාමයටපත් වෙලා තමයි මේ ගාථාව දේශනා කරන්නේ. ගාථාව කියන්නේ මං ගිහි ජීවිතය සාර්ථක කරගත්ත කෙනෙක්. මම ලෞකිකත්වයේ සාර්ථක කරගත්ත කෙනෙක්. ඉතින් මට සතුටුයි. ඒ සතුට තමයි මේ ප්‍රකාශ කරන්නේ. කොහොමද එයා ප්‍රකාශ කරන්නේ? පක්කෝදනෝ දුද්ද කීරෝ හමස්මි. මට ඕන වෙලාවක කිරි එළදුන්නු ඉන්නවා. කිරි දොවා ගන්න පුළුවන්. ඒකෙන් කියන්නේ එයාගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන තියෙනවා. අනු තීරේ මහියා සමාන වාසෝ. එයා ඉන්නේ මේ මහී ගන්තර සමීපේ. මහී ගංගාව සමීපේ ගමක තමයි මෙයා ඉන්නේ. වාසය කරන්නේ. සමාන වාසෝ කියලා කියන්නේ හැමදෙනාමත් එක්ක බොහොම සමගියෙන් එයා වාසය කරනවා. අර මම මුලින් කිව්වේ සමාජයත් එක්ක සමගියෙන් නේ සුහදත්වයෙන් වාසය කරනකොට මොකද වෙන්නේ? කරදර වෙන්නේ නේ. සමාජයේ මිනිස්සු අපි ගැන වැරදියට හිතන්නේ නැහැ. මොකද අපි මිනිස්සුත් එක්ක හොඳට ඉන්නවනේ නේ. උවදුරු නැහැ. මිනිස්සුන්ගෙන් එන උවදුරු නැහැ. හැමෝමත් එක්ක ආදරෙන් ඉන්නවා. ඒ නිසා මෙයාට කිසිම කරදරයක් නැහැ සමාජයේ. ඒකයි අනුතීරේ මහියා සමානවස්. එයා මේ සතුට විඳිනවා. ධනිය මේ සතුට විඳිනවා. මේ ගමේ මිනිස්සු මෙයාට හොඳයි. හරිම ආදරේ. කිසිම කරදරයක් කරන්නේ නැහැ. එහෙනම් ගම් මිනිස්සුන්ගෙන් වෙන උවදුරු මෙයා නැති කරලා දෙනවා. නිසා ඔබටත් මිනිස්සුන්ගෙන් උවදුරු වෙනවා නම් ඔබ එහෙනම් මොකද කරන්න ඕන? ඒ අපිට ගහන බයින වෛර කරන මිනිස්සුන්ට අපි ආදරය කරන්න. එහෙම කෙනෙක් තමයි ධනිය. චන්තා කුටි. එයාගේ කුටිය එහෙම නැත්නම් එයාගේ ගේ එයා හොඳට හදලා තියෙනවා. චන්තා කුටි හොඳට සෙවිලි කරපු ගයක් එයාට තියෙනවා. හොඳට සෙවිලි කරපු ගයක් තියෙනවා කියලා කියන්නේ මොකද්ද? අවුමියෙන් වැස්සෙන් පින්නේ ඇතුලේ ඉන්න ගෙදර ඉන්න කාටවත් කරදරයක් නෑ. බාහිර පාර්ශ්වයන්ගෙන් එයාට කිසිම එයාගේ පවුලයට කරදරයක් නෑ කියන එක තමයි චන්තා කුටි කියලා කියන්නේ. හොඳට ගේ හදලා තියෙනවා. වැස්සක් ආවත් වැහි හතක් වැස්ස ඒක ප්‍රශ්නයක් නෑ. හැමදේම ගේ ඇතුලේ තියෙනවා. ඒ හැමදේම ආරක්ෂා කරන්න හොඳට ගේ හදලා තියෙනවා. චන්තා කුටි. බලන්න ගිහි ජීවිතය සාර්ථක කරගන්න. ගිහි ජීවිතේ සතුටක් තියෙන්න නම් හොඳ ගෙදරක් තියෙන්න බෑනේ. ඔයත්තන්ගේ ජීවිතේ සමහර එක හීනයක් වෙන්නේ නැති ගෙයක් හදාගන්න. දැන් ගෙවල් තියෙන අයට නෙවෙයි. ගෙවල් නැති අයගේ හීනේ තමයි ගෙයක් හදාගන්න. පිස්සට වහලක් නේ. ඒක තමයි නිවන බවට පත් වෙන්නේ. දැවිලා පිච්චිලා වැඩට ගිහිල්ලා නේ හෙම්බත් වෙලා එන ස්වාම පුරුෂයා නිවෙන්නේ සැහැල්ලු වෙන්නේ අර තමන් හදාගත්ත නිදහසේ ඉන්න පුළුවන් ගෙදරට ආව. ඒක හරියට අපිට නිවනක් වගේ. ගිහි ජීවිතය ගත කරන අයට නිවනක් වගේ තමයි ගෙදර කියලා කියන්නේ. හරි සැපේ ස්ථානය. එහෙනම් ධනියටත් මේ සැපය උපරිමයෙන් තියෙනවා. ඒ සැහැල්ලුව තියෙන ගේ ඇතුලේ ගෙදරට අඩිය දිනනකොටම ප්‍රශ්න ටික කියාගෙන නේද? ස්වාමි දිනේ නෙමෙයි. ගෙදර අඩිය දිනනකොටම ප්‍රශ්න කියාගෙන අරක පුතාගේ පන්ති පීස් ගෙවන්නයි අර ඕනේ රපක්කු ගන්න ඕනේ පොත් ගන්න ඕනේ කියලා දුක් අඳෝනා මේ තියාගෙන ආවම ස්වාමි පුරුෂයාට මොකද වෙන්නේ? ඒ ගෙදර තියෙන සැපේ නැතුන අන්තිමට ගෙදර එපා වෙනවා. ගෙදරට නිවනක් වෙන්නේ නැහැ. එහෙනම් ධනියගේ ගෙදර එයාට ඒක නිවනක්. එයාට ඒක ලොකු සැපයක්. ගෙදරට එනකොට ඒ සුහදත්වයෙන් පිළිගන්නවා ස්වාමි දින්නේ දරුවෝ ටික. කොහොම ආදරෙන් පිළිගන්නවා. අර මහන්සිලා එන කෙනා. මේ පවුල ඇදගෙන යන්නේ, පවුල ආරක්ෂා කරන, පවුල පෝෂණය කරන කෙනා මේ ඉන්නේ නේ. එයාට ඒ හයිය ශක්තිය, ඒ සැපය නිවස තුළ එයාට ලැබෙනවා. ඒකෙන් එයා සතුටු වෙනවා. චන්තා කුඩු මගේ හොඳට හදලා තියෙනවා. ගේ ඇතුළ හොඳයි. ආහිතෝ ගිනි ඇතුළේ ගිනිපත්තු කරලා තියෙනවා. ඇතුළේ ගොඩාක් ආලෝකමත්. ඇතුළ අඳුරු නැහැ. එළියයි. ආහිතෝ ගිනි කියලා කියන්නේ ඒකයි. ඒ වගේම තවත් අපිට ඒකෙන් කියන්න පුළුවන් ඇතුළ ලිපගිනි මෙලවලා තියෙනවා. ඇතුළේ නිතරම
ලිපපත් වෙලා තියෙනවා. දැන් ගෙදරක ලිපපත් වෙන්නේ නැත්නම් දවසට එකපාරක් හරි ඒ ගෙදර අපි හඳුන්වන්නේ නිකන් මූසල ගයක් හැටියට. ගෙදරක් වුණාම දවසකට එකපාරක් හරි ලිපපත් වෙනවා. ගෙදරක අනිවාර්යයෙන්ම ලිප නිතරම පත් වෙලා තියෙනවා. දැන් දණියගේ ගෙදර නිතරම ලිපපත් වෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? බොහොම ශාස්ත්‍රීය නිවසක්. ඕන වෙලාවක ආගන්තුක සත්කාර කරන්න සැදී පැහැදී ඉන්න ගෙදරක් තමයි මේ දණියගේ ගෙදර. දැන් ඔබගේ අතීතයට යන්න මතකද අර ලිපපත්තු කරලානේ කේතලේ තියලා හැමදාම ඕක ලිපේමයි. උයන වෙලාවට විතරයි පැත්තකින් කේතලේ අයින් කරන්නේ. උයන ඉවර වෙලත් අර ගින්නේ නැවත ඒ රස්නෙට ආයෙ කේතලේ තියෙනවා. එහෙම මේ බොහොම ශාස්ත්‍රීයත්වයෙන් තිබ්බ ගෙවල් අතීතයේ තිබ්බ. දැන් නම් එහෙම නෑ. දැන් හීටරේ තමයි නිතර ගහලා තියෙන්නේ. ඒකට වතුරක් කරවක් කර. හැබැයි අතීතයේ එහෙම නෑ. ඕන වෙලාවක ගෙදරට කෙනෙක් ආවොත් එයාට තේ ටිකක් දෙන්න පුළුවන්. එයාව හොඳට පිළිගන්න පුළුවන්. එයාට සංග්‍රහ කරන්න පුළුවන්. කැම ටිකක් දෙන්න පුළුවන්. ඒ මට්ටමක් මේ අපේ ගෙවල් වල තිබ්බා. දැන් කොහොමද දන්නේ නැහැ. ඒ දවස්වල තිබ්බා. දණියගේ ගෙදරත් එහෙම. නිතරම තව කෙනෙකුට සංග්‍රහ කරන්න පුළුවන් ශක්තියක් ඒ නිවස තුළ තිබ්බා. ඒකයි ආහිතෝ ගිනි. නිතරම ලිපපත් වුණා. බොහොම ශාස්ත්‍රීය නිවසක්. ශාස්ත්‍රීය. ඒකෙන් පේනවා ගෙදර ඉන්න කාන්තාව ස්වාමි දිනිය බොහොම කම්මැලි නැති කෙනෙක් කියලා පේනවා. නිතරම ලිපපත් වෙනවා කියලා කියන්නේ ඒකයි. ගොඩක් දේවල් අපිට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මම කිව්වේ මේ වගේ නිකන් අපි ගාතාවක් හැටියට මේවා දැක්කට මේ වගේ ලොකු දේවල් තියෙනවා අපිට තේරුම් ගන්න. අපි නිකන් ඔහේ ගාතාවක් හැටියට කියෙව්වට ඒ බුදුන් වදින ගාථා හැම ගත්තම අපිට නිකන් ඔහේ ගාතාවක් වගේ බලනකොට ඔය වගේ ඊට වඩා හරයක් තියෙන ඔය පොඩ්ඩක් තේරුම් ගන්න. කියවලා අවබෝධය ඇති කරගන්න. ආහිතෝ ගිනි ඇතුළේ ගිනි දැල්වලා තියෙනවා. අතචේ පත්තේසි පවස්සදේ. ඉතින් දණිය කියනවා ඉතින් මට ප්‍රශ්නයක් නැහැ කොච්චර වැස්සක් ප්‍රශ්නයක් නැහැ. මහී ගංගාව කියලා කියන්නේ මාස 6කට අවුරුද්දකට සැරයක් ගොඩ ගන්න. මහා ධාරානිපත වර්ෂාව ඇදහෙලෙන ප්‍රදේශයක මේ ධනිය ජීවත් වෙනවා. ඒ වගේ එයාට ඒ උදුරු පේනවා. අනිවාර්යයෙන් ඇයි අධ්‍යක්ෂින් එක්ක අනාගතේ අනිවාර්යයෙන් මේ වගේ උදුරු එනවා. ඒක තමයි මේ පරිසරයේ ස්වභාවය. ඒ හින්දා තමයි මෙයාගේ හැමදේම එකතු කරගන්නේ. කණ්ඩ බොණ්ඩ අවශ්‍ය කරන හැමදේම ගෙදර තියාගත්තා. ගේ හොඳට හදාගත්තා. තමන්ගේ ස්වාමීතිය බොහොම කීකරුව තමන්ව එළියදන් ඇතුළට එනකොට ඒ සාදරයෙන් එයා පිළිගන්නවා. ඒ වගේ බොහොම හොඳ ප්‍රියමනාප ස්වාමි දිනියක්. හොඳ දරුවෝ ටිකක් ඉන්නවා. වැඩි මග යන්නේ නැති හරි මාර්ගයේ ගමන් කරන දරුවෝ ටිකක් ඉන්නවා. ඉතින් ඊට වඩා මොන සැපයක්ද ගිහි ජීවිතය ගත කරන ඔයාලා. ඒකනේ නේ සැපේ. හොඳට ගෙයක් තියෙනවා. එදිනෙදා තුන් වෙලට කාලා ඉන්න පුළුවන් හොඳ ආර්ථිකයක් තියෙනවා. ස්වාමි දිනිය හෝ ස්වාමි පුරුෂයා යහපත් නම් හොඳයි නම් දරුවෝ ටිකක් හොඳට යනවා නම් ඉතින් ඊට වඩා මොනවද? ධනිය අන්නේ සැපේ තමයි වෙන්නේ. එයා ඒක උපුනේ නෙමෙයි. ඉතින් එයා කියනවා දැන් මාස 6කට සැරයන්නේ අවුරුද්දකට සැරයන්නේ අවුරුදු පුරා වැස්සන් මම ඒකට සූදානම් වෙලා ඉන්නවා. මගේ ගවයන්ට අවශ්‍ය කරන මම තනකොළ ටික කපලා දීලා තියෙනවා. ඒ වතුර ටික මම ලං කරලා තියෙනවා. ඉතින් ඕන වෙලාවක කිසිම උපද්‍රවයකට මාව වටන්න බෑ. මම ඒ හයිය ශක්තිය මන් නිර්මාණය කරගන්න තියෙනවා. දැන් බලන්න අපිත් එහෙනම් ලෞකිකත්වයේ ඉන්න අපි ගිහි ජීවිතේ ඉන්න අපිත් හදා ගන්න ඕන ධනිය වගේ සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක්. එයා ඒකෙන් උද්දාමයටපත් වෙනවා. ඕක අහගෙන ඉන්න. දැන් මෙයා මේක කියනවා. දැන් මේක සතුටනේ ප්‍රකාශ කරන්නේ. ඔය සතුට අහගෙන ඉන්න බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාමුදුරුවෝ ඒක අහගෙන ඉඳලා ගිහිල්ලා කියනවා. මෙහෙම. අක්කෝදනෝ විගත කීලෝ හමස්මින් අනුතීරෝ මහියේ කරත්ති වාසෝ විවටා කුටි නිබ්බුතෝ ගිනි අතචේ පත්තයසි පවස්ස දේව. අක්කෝදනෝ ධනිය මම ක්‍රෝධය නැති කරලා තියෙනවා. මගේ තරහව, වෛරය, ක්‍රෝධය, ඉරිසියාව, පරිගැනීම ඔය මොකක්වත් නැහැ. එහෙම නැහැ කියලා කියන්නේ එයා දැහැමී කියන කෙනෙක්. එහෙනම් එයා ආරක්ෂාවයි. එයා ආරක්ෂාව තහවුරු කරනවා. බුදුහාමුදුරන් හින්න කෙනෙක්. බුදුහන්ට එහෙම කාගෙන්වත් දෝෂ දුන්නා. විගත කීලෝ හමස්නේ.
නසන්න පුළුවන් කෙලෙස් ඔක්කොම නසලා තියෙන හැම ක්ලේශ ධර්මයක් මෙයා නසලා තියෙන බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරුවෝගේ සතුට මේ කියන්නේ. අනුතීරෝ මහියේ කරත්වාස දනිය ඔබ මේ මහේ ගංගාවේ මිනිස්සුත් එක්ක හැමදාම සතුටින් හිටියට මම ඉන්නේ අද විතරයි. මම ඒකත් අත්හැරලා තියෙනවා. දනියට එහෙම අත්හරින්න බෑ. ඒ ආදරේ, ඒ සෙනෙහස, ඒ බැඳියාව, මේ ගමත් එක්කම ඒ සමගිය තියෙනවා. එයා ඒ ලෞකිකත්වයේ ඒක සැපයක් වුණාට ලෝකෝත්තරත්වයේ ඒක මහ දුකක්. ඇලෙනවා කියන දුක. බුදුහාමුදුරුවෝ කියනවා මම ඒකත් ඇලිලා නෑ. මම එක දවසක් විතරයි. ඔබ මෙතනට ඇලිලා ඉන්නේ. ඔබ මහේ ගංගාව මේ ගමට ඇලිලා ඉන්නේ. ගංගා තීරයේ ඉන්න මිනිස්සුන්ට ඔබ ඇලිලා ඉන්නේ. මට එහෙමත් නෑ. මම ඉන්නේ අද විතර. මට ඒ සතුට මට බැඳියාවක්. විවටා කුටි. මගේ කුටි විවෘත කරලා තියෙනවා. අරයා මොකද කිව්වේ? චන්තා කුටි. එයා කුටිය වහලා තියෙනවා. ඇයි කුටියක් වහන්නේ? කුටියක් වහන්නේ ඇතුළේ ඉන්න ආරක්ෂා වෙන්න නේ. ඇතුළේ ඉන්න දේවල් රැක ගන්න. ඇතුළේ තියෙන දේවල් රැක ගන්න. ඇතුළේ ඉන්න අය ආරක්ෂා කරගන්න. අවුවෙන් වැස්සෙන් පින්නේ රැක ගන්න. තමයි කුටිය වහන්නේ. ඒ බුදුහාමුදුරන්ට මොකක්වත් නැති හින්දා බුදුහාමුදුරට කුටියකුත් නැහැ. වහන්න දෙයක්වත් නැහැ. එහෙනම් විවටා කුටි. මම කුටි විවෘත කරලා තියෙනවා. මට ඇතුළේ මොකක්වත් නැහැ ආරක්ෂා කරගන්න. අවුවත් පැයවත් එකයි. වැස්සත් එකයි. හොදලා යන්න පුළුවන් දෙයක්වත් නැහැ. විනාශ වෙන්න ගිනිගෙන දැවෙන දෙයක්වත් නැහැ. කිසි දෙයක් නැහැ. ඒ නිසා මම කුටිය විවෘත කරලා තියෙනවා. කුටිය වහන්නවත් මට අවශ්‍ය නැහැ. හැමදේම අත්හැරලා තියෙනවා. නිබ්බුතෝ ගිනි. ධනිය ආහිතෝ ගිනි. බුදුහාඳුරෝ නිබ්බුතෝ ගිනි. බුදුහාඳුරෝ ගිනි නිවලා තියෙනවා. මම හැම ගින්නක්ම නසලා තියෙන ධනිය. ඔබ ගිනි දැල්වල ඔබ සතුටින් හිටියට මම හැම ගින්නක්ම නසලා තියෙනවා. හැම ගින්නක්ම නසලා තියෙනවා. බලන්න අතචේ පත්තේසි පවසද ඒ නිසා ධනිය මටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. වැහි පිට වැහි වැස්සා මට ප්‍රශ්නයක් නැහැ. මොන බුදුහාඳුරු උත්තර දෙන්න. ධනිය එකතු කරගත්ත සතුට කියනවා බුදුහාඳුරු අත්හැරපු සතුට කියනවා. මොන තේරුම් ගන්න ඕන. ධනිය ගිහි ජීවිතේ එකතු කරගෙන සතුට විඳිනවා. බුදුහාඳුරු ලෝකෝත්තරත්වයේ අත්හැරලා සතුට විඳිනවා. එහෙනම් කොතනද ඇත්තම සතුට තියෙන්නේ? එකතු කරගත්ත තැනද අත්හැරපු තැනද? අත්හැරපු තැන. අර එකතු කරගත්ත දේ ෂේ වෙනවා. නැති වෙනවා අනිත්‍යයි විනාශ වෙලා යනවා ස්ථිර නැහැ. එහෙනම් ඒ ඔය දැන් සතුටින් හිටියට දැනට කොයි වෙලාවක හරි එයාට දුක උරුමයි. අපි එකතු කරගන්නවා කියලා කියන්නේ අපි ඒ වෙනුවෙන් දුක් විඳින බලාගෙන ඉන්න ඕනේ. ඔව් ආසාවම මේ එකතු කරගන්න. ඒ සතුටනේ අලෞකිකත්වය අර කියන්නේ නේ. ස්වාමීදීනියත් හොඳයි, දරුවොත් හොඳයි, මගේ ආර්ථිකෙත් හොඳයි, ඒ හැමදේම හොඳයි. වැස්සට ප්‍රශ්නයක් නෑ. ගේත් මං හදලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සතුට එයා විඳිනවා. හැමදේම මං ගේ ඇතුලේ තියෙනවා. කන්න බොන්න මාස 6-7කට අවුරුද්දකට කන්න බොන්න දේවල් මං ගෙනත් කියලා තියෙනවා. ප්‍රශ්නයක් නෑ. වහයි. එහෙනම් එයා එතන එකතු කරගත්ත සතුට කියන්නේ එහෙනම් එකතු කරගත්ත දේ අනිවාර්යයෙන්ම නැති වෙනවා කියලා එයා හිතුවේ නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේක එයාට පෙන්වලා දෙනවා. ඕක නෙවෙයි ඇත්තම සතුට ධනිය. ඕක තමයි ලෞකික සතුට. ඕක ගිහි ජීවිතේ ගත කරන අයට ඕක ටික තියෙනවා නම් ඒක තමයි සතුට. හැබැයි ගිහි ජීවිතය ගැන මහ දුක. ඇයි? ඔය එකතු කරගත්ත දේ අනිවාර්යෙන්ම නැති වෙනවා. එතකොට ඔබට ඕ වෙනුවෙන් ඔබට කවදා හරි අඩන්න වැළපෙන්න දුක් වෙන්න සිද්ධ වෙනවා ධනිය. මගේ සතුට ඕක නෙවෙයි. මම සියලු කෙලෙස් ධර්ම නැති කරලා තියෙන්නේ. මම ගමේ මිනිස්සුත් එක්ක එහෙම සුවදෙ හිටියට මට ඇලිලා නැහැ. ඕන වෙලාවක අත්හරින්න පුළුවන්. එහෙම ලොකු බැඳීමක් නැහැ. එහෙම කියලා කියන්නේ මේ ගමේ මිනිස්සුත් එක්ක තරහ වෙන්නේ නෙවෙයි. තේරුම් ගන්න ඕන අපි නිකන් බුද්ධිමත්. එහෙම ඕන වෙලාවක අපිට අත්හරින්න පුළුවන් වෙන්න ඕනම කෙනෙක්. ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක. අනුපීරේ මහියා සම කරත්ති වාස මම මේ මහේගාන්තර එක රැයි ඉන්නේ. ඊට පස්සේ ඒක අත්හැරියා. කවදාද යනවා? ඒක තමයි මගේ ස්වභාවය.
චන්තා කුටි බුදුහාඳුරෝ කියන විවටා කුටි ඇතුලේ මට රැක ගන්න දෙයක්වත් නැති නිසා මම එකතු කරගත්ත දෙයක් නැති නිසා මට නැති වෙන්න දෙයක් නැහැ. එහෙනම් 아무තෙන් මට කුටි වහන්න අවශ්‍යත් නැහැ. ඒ වෙනුවෙන් මට මහන්සි වෙන්න ඕනේ. හැමදේම මම විරුද්ධ කරලා තියෙනවා. ගිනි දැල් වලත් නැහැ. මම ගිනි ඔක්කොම නිවලා තියෙනවා. කෙලස් ගිනි මන් නිවලා තියෙනවා. මට දැල්ලෙන්න දෙයක් නැහැ. මම නිවිච්ච චරිතයක්. ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ ධනිය කොච්චර වැස්සද. ඔන්න ධනියගේ ස්වභාවය සහ බුදුහාමුදුරුවෝ ස්වභාවය. ලෞකිකත්වයේ සහ ලෝකෝත්තරත්වයේ කියන්නේ නෝක. ලෞකිකත්වය කියලා කියන්නේ එකතු කරගන්න සතුට, ලෝකෝත්තරත්වය කියන්නේ අත්හරින සතුට. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන පිළිතුරේ අත්හැරීම තුළ තමයි නියම සතුට තියෙන්නේ. අමාරු ජී ජීවිතය ගත කරන ඔයාලට කොහොමවත් අමාරුයි. අත්හැරෙන්න අමාරුයි. හැබැයි පිළිතුරේ එතන තමයි නියම සතුට තියෙන්නේ. ඔබ එකතු කරගන්නවා කියන ඔබ බැඳෙනවා කියලා කියන ඔබ සෙනෙහස දක්වනවා කියන ඔබ ආදරය කරනවා කියලා කියන්නේ ඔබ දුක් එකතු කරගන්නවා කියනවා. ඔබ දුක් ගොඩකටපත් වෙනවා කියනවා. එනිසා ඕ දේවල් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනවා කියන්නේ ඔබ ගිහි ජීවිතයේ තුලත් ඔබට පුරුදු කරන්න පුළුවන්. දැන් මම ළඟ මෙච්චර කොච්චර කට්ටිය හිටියත් මට කොච්චර සල්ලි තිබ්බත් මම ඕන වෙලාවක යටින්න පුළුවන්. මගේ මේ හැමදේම නැති වෙලා යන්න පුළුවන්. මට ඒ අවබෝධය තියෙනවා. ඒකට එහෙම නැති වෙච්ච වෙලාවක එහෙම මගෙන් අනිත් අය අයින් වෙන වෙලාවක අමුතුවෙන් දුක් වෙන්න දෙයක් නැහැ. ඇයි මම දන්නවා මේ හැමදේම නැති වෙලා විනාශ වෙලා යනවා. ඒ අවබෝධය තියෙනවා. මේ ගිහි ජීවිතේම ප්‍රශ්නයක් නැහැ. ඒ ගමන යන්න පුළුවන්. අවබෝධය නැති වුණාම පැවිදි ජීවිතේ ඉඳලත් වැඩක් නැහැ. ඒ අවබෝධය නැත්නම්. ඒ නිසා ධනියගේ ස්වභාවය සහ බුදුහාඳුරන්ගේ ස්වභාවය තමයි මේ ධනිය සූත්‍රයේ පුරාවටම දේශනා කරන්නේ. තව පහළට ගොඩාක් දේවල් කියනවා. බිරිඳ ගැන හොඳ කියනවා. බිරිඳ මෙහෙම වැඩි සංවාස නැහැ. ඒ නිසා මට කිසිම දුකක් නැහැ. මට මානසික පීඩාවක් නැහැ. දරුවෝ වැඩි මගවල යන්නේ නැහැ. දරුවෝ හරිම හොඳයි. ගවයෝ නිකන් උරුදු වෙලා වගේ පට්ටියට එනවා. මට කිසිම මහන්සියක් නැහැ. තනකොළ ඕන තරම් මහී ගංගාවේ සමීපයේ තනකොළ ඕන තරම් තියෙනවා. මට කපලා ගෙනත් දාගන්න පුළුවන්. ඒ හැමදේම මට තියෙනවා. ඒ සතුට කියන්නේ. ඒ සතුට කියන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ ඕව අහගෙන ඉඳලා කියන බුදුහාමුදුරුවෝ කියන ඕව නෙවෙයි තනිය ඇත්තම සතුට. මෙන්න මේකයි සතුට කියලා බුදුහාමුදුරුවෝ එක ප්‍රති උත්තර දෙනවා. ඔය සංවාදයේ තමයි පිළිදුනේ ධනිය සූත්‍රය පුරාවටම යන්නේ. හරිම ලස්සනයි. ඔයාලා කියවන්න. ඉතින් මේකෙන් ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. ධනියගේ ජීවිතේ සහ බුදුහාමුදුරුවෝගේ ජීවිතේ. ඔබ ගිහි ජීවිතේ ඇත්තටම සාර්ථක කරගන්න නම් ධනිය වගේ වෙන්න ඕනේ. ඒ ධනියගේ ස්වභාවය අනුගමනය කරන්න. හැමදේම මිනිසුත් එක්ක හොඳට ඉන්න ඕනේ නේ. ස්වාමි දියණියත් එක්ක බොහොම කීකරුව කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්න ඕනේ. දරුවෝ පිළිබඳව. ඒ වගේම තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම් වගේ හරියට ඉෂ්ට කරන්න ඕනේ ස්වාමි පුරුෂයෙක් හැටියට ස්වාමි දියණියක් හැටියට. ඒ පවුලේ පැවැත්ම තියෙන්නේ එහෙමයි. නිසා ඒ එකිනෙකා පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නම් අවිශ්වාස කරන්න දෙයක් නැත්තම් මේ අමුතුවෙන් දුක් වෙන්න දෙයක්වත් ඒ තුල නැහැ. ඒ නිසා ඒ ගිහි ජීවිතයේ ඒ සාර්ථකත්වය අපි නිර්මාණය කරගන්න ඕනේ හරියට ධනිය වගේ. හැබැයි ඒවත් නිස්සාරයි කියලා අපි තේරුම් ගන්න ඕනේ අවසානයේ. එහෙම කල්පනා කළා ඒ හැම දෙයක්වත් නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා, අහිමි වෙලා යනවා කියලා තේරුම් අරගෙන බුදුහාමුදුරුවෝ පෙන්වපු ලෝකෝත්තර සුවය ඒ මාර්ගයේ වෙනුවෙන් අපි කටයුතු කරන්නට ඕනේ. ඉතින් මේ වගේ කොහේ දවසක පින්වත් හැමදෙනාම මේ පන්සලට ඇවිල්ලා සිල් සමාදන් කරලා මේ කරන්නේ ඒ වෙනුවෙන්. හැමදේම අත්හැරියා නේද? අදත් ඉතින් ගෙදර ගැන හිතුවා නම් මේ කෝල් දීලා කෑව දුවිව දැහුවා නම් වැඩක් නැහැ. එහෙම ඕනේ නැහැ. දැනගන්න ඕනේ නේ. අපි නදුව මේ දේවල් කරගන්න. නැත්තම් අපි හිතන්නේ අපිවත් එම මුන් ඉන්නවා කියලා. එහෙම ඉන්නේ නැහැ. අපි නැතුණාම බොහොම යසාගෙට ඔය කට්ටිය ඉන්නවා. හිතන්නේ එහෙමයි. අපි හිතන්නේ අනේ මන් නැතුණාම මුණා කරගනින්න. එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි නැතුණාම අපිටත් වඩා හොඳට ඉන්න පුළුවන් සමහරවිට දරුවෝ හොඳට ඉන්න. උන් කාලා බිලා හොඳට ඉන්න. ඒ නිසා අමුතුවෙන් බය වෙන්න දෙයක් නෑ. වගන පුහු දේවල් ගැන හිතලා දුක් වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ ජීවිතේ කට්ටිය කොහොමත් ඒ විදිහට ගලාගෙන ජීවිත ගොඩනගා ගන්නවා. ඒක ඔය අමුතුවෙන් හිතන්න ඕන දේවල් නෙවෙයි. අපෙන් වෙන්න ඕන යුතුයකමක් තියෙනවනේ ඒ දේ කරන්න ඕනේ. ඉතින් මේ දවස හරි මේ වෙනුවෙන් කැප වෙලා මහන්සි වෙලා පොයේ දවසේ මේ වගේ කාලයක් යොමු කරපු එක ගොඩාක් වටිනා එක තමයි පිළිතුර ඔබගේ
සසර ගමන කෙටි කරගන්න මෙන්න මේ අවස්ථාව තමයි ඔබට හේතු භූත වෙන්නේ. වෙනදා ඔය ගෙදරත් එක්ක, ගෙදර අයත් එක්ක කරගත්ත කටයුතු නෙවෙයි සසරට හේතු වෙන්නේ. ඒවා මේ අවුරුදු 60 70 තුළ සීමා වෙලා තියෙනවා. ඔබ නැවත භවයකට ගියත් එතනක් කරන්න ඕනේ හම්බ කරන එක. නේ? එතනත් ආය අමුතුවෙන් ගෙවල් හදා ගන්න. එතන ආයෙ ගිහලා පුරුෂේ ස්වාමීදියක් ලබන දරුවෝ හදන්න ඕනේ. එයාලා වෙනුවෙන් ආයෙ කැප වෙන්නේ. හැබැයි මේ අත්හැරීමේ සුවය මේක සාංශාරිකය. ඔබේ ඔය ගිහි ජීවිතය ගත කරන ඔබ හොයන සුවය මේ අවුරුදු 60 70 ඉවරයි. ආයෙ මුලින් ඉඳන් පටන් ගන්න ඕනේ. කවදාවත් මේකේ ඉවරයක් නෑ. ඒ නිසා අත්හැරීමේ සුවයයි අපි විතරම හොයන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ ඔබ ගත කරන්නේ. මේ ඔබේ වටිනා කාලේ ගිහි ජීවිතය ගත කරන ඔබට මේක ලොකු අවස්ථාවක්. අද වගේ නිමාඩු දවස්. සමහර අය මේ නිමාඩු දවසෙන් ප්‍රයෝජන අරන් තියෙනවා කියලා පේනවා නේ. එයාලා වෙන ට්‍රිප් යන්න බැරි වෙච්ච අය ටිකක් අද ගිහිල්ලා තියෙනවා නේ. අද පොයේ දවස් හොඳ නිමාඩු දවසක් නේද කියලා. නාන්න බැරි වෙච්ච අය නානවා. මකුල් දය කඩන්න බැරි වෙච්ච අය අද මකුල් දය කඩනවා නේ. හොඳ අවස්ථාවක්. ඒක හොඳ පොයේ දවසේ ඒ වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඉතින් හොඳයි සතුටුයි. ඔබ ඊට වඩා වටිනවා ඔබ මේ ඇත්තටම ආධ්‍යාත්මික සුවයෙන් ඔබ මේ ඇවිල්ලා ඉන්නේ. මේ ඔබ වෙනුවෙන්ම මේ ගෙදර අනිත් අය වෙනුවෙන් ඔබ මේ ගත කරන ජීවිතේ ඔබටමයි. වෙන කාටවත් නෙවෙයි. ඒ නිසා මේක තමයි පින්නුතුනේ සසර ගමනට හේතු වෙන්නේ. මේක තමයි ඔබගේ කුසලයේ බවට පත් වෙන්නේ. මේ හුරුව තමයි ඔබ සංසාරික ගෙනාවු හුරුව තමයි මේ තියෙන්නේ. බලන්න ඒක ගියාත්මේ නතර වුන්නේ නැහැ. ඔබේ දන් දීමේ හැකියාව ගියාත්මේ නතර වුන්නේ. හැබැයි ගෙවල් හදන එක ඒ ආත්මෙන් නතර වෙනවා ආයෙ පටන් ගන්න ඕනේ. හැබැයි ඒ හැකියාව ඔබ සිල් ගැනීමේ පළපුරුද්ද හැකියාව ඔබ මේකින් නතර කරන්න. ඔබ ඊළඟ පොයකට ඔය පුරුද්ද යන. ඒකට තමයි කුසලයේ කියලා කියන්නේ. කුසලයේ කියන්නේ. කුසලයේ එක සංසාරේ කියනවා. ඔබ ඉවසීම මේ ආත්මය ඔබ පුරුදු කරනවා නම් ඕක මෙතනින් නතර වෙන්නේ නැහැ. ආයෙ පටන් ගන්න දෙයක් නැහැ. ඕකම ඉදිරියට පවත්වාගෙන යන්න තියෙනවා. දන් දීමක් තියෙනවා. සිල් රැකීමක් තියෙනවා. භාවනා කිරීම, අත්හැරීම, ඉවසීම, වීර්යය, අදිෂ්ඨානය, උපේක්ෂාව මේ හැමදේම මෙතනින් නතර වෙන්නේ නැහැ. අපි මරුණා කියලා නතර වෙන්නේ නැහැ. ඔය තියෙන ටික තව ටිකක් වැඩි දියුණු කරගෙන ඉස්සරහට අරගෙන යන්න තියෙනවා. අනිත් හැමදේම ඔබ ගිහි ජීවිතේ එකතු කරගන්න ඔබ කරන හැමදේම පිළිතුරු ආය පටන් ගන්නවා. ඔබ යම් කිසි තැනකින් අහවර වෙලා ඔබ ආය තැනකට ගියොත් එතනින් ආය පටන් ගන්නවා. ඒ නිසා ඒක තමයි ගිහි ජීවිතේ හරි භයානකයි කියලා කියන්නේ. ඒක කෙලවරක් පේන්නේ නැහැ සංසාරේ. ඒ නිසා මෙතෙන්ට එන්න ලෝකෝත්තරත්වයට එන්න. ඒ සැනසීම නිවි සංසිදී කිය ඒ සැනසීම ඒ සුවය ලෝකෝත්තර සුවය ඔබට අත්දකින්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි පින්තුලා අපි මහන්සි වෙන්න ඕනේ. මේ උතුම් පොයේ දවසේදී මේ පින්වත් හැමදෙනාම මේ කුසල කර්මය සිද්ධ කරගත්තා. ඉතින් අද ධර්ම දේශනාවේ දායකත්වයේ GW ප්‍රේමසිරි මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාම තමයි අද දවසේ දායකත්වය. ඉතින් ගොඩාක් වටින පින්කමක් ධර්ම දානමය පින්කමක් මේ පින්වත් හැමදෙනාම සිද්ධ කරගත්තේ. පවුලේ හැමෝම වගේ එකතු වෙලා මේ පින්කමට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් බොහොම වටිනවා. ඉතින් බලාපොරොත්තු වන්නේ වසර 18කට පෙර මිය පරලෝ යන තිබුණ GW සියාවති මෑණියන් වහන්සේට. ඒ වගේම PW ඩාවින් පියාණන් වහන්සේට, GW එල්ඩින් පියාණන් වහන්සේට, ඒ වගේම ඒවයි සීලවති මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්න තමයි මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයන් අරගෙන කටයුතු කරන්නේ. ඉතින් පින්වත් හැම දිනාටම ධර්ම දේශනාවේ දායකත්වයන් ගත්ත හැම දිනාටම තුන්වන්ගේ ආශිර්වාදය සැලසේවා. ඒ ඇත්තන්ට මේ වගේ තවත් යහපත් කටයුතු කරන්න, මේ වගේ කුසල ධර්ම සිද්ධ කරගන්න, පින් දහම් සිද්ධ කරගන්න තව තවත් සිත් පහළ වේවා. අවස්ථාව සැලසේවා. බලපා තිබෙන සියලු කරදර බාධක කායික මානසික අපහසුතා ඇතනම් හැම දෙයක්ම දුරු වේවා. හැම දිනාටම සෙතක් වේවා, යහපතක් වේවා, සාන්තියක් වේවා. ඒ වගේම මේ ගිය අවුරුදු 18කට පෙර මේ පරිලෝයන් තිබුණා. ඒ නම් සඳහන් කරපු සියලු මළගිය ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා. මළගිය ඥාතීන්ගේ සසර ගමන සූපත් වේවා. උතුම් වූ නිවෙනින් සැනසෙත්වා පිතාගෙන සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අපවත් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ඉෂ්ඨකාමී ධාර්මික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් දෙවියන්ගේ ආශිර්වාදයක් පින්වත් හැම දිනාවකම සැලසේවා. දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසීමෙන් විශේෂයෙන්ම අද උපෝසථ අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා ඉන්න අපේ උපාසක උපාසිකාවන්ට මේ සීලය හොඳින් රැක ගන්නට කායික මානසික සුවය උදා කර දෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසේවා.
දෙවියොත් පතන බෝධියකින් තුන් අමාමහණි වෙනසන සිටවා හිතාගෙන දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. උදයින වැඩ කරන ආශිර්වාද කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු. දයනම් පෙරවයි සම්මයි දයනම් සම්මත කරනවා. හොඳයි අද උදේ කොහොමද